දරුවනේ සුබ සැන්දෑවක් දුරකටට මාව ඇහෙනවද? අමිතු මාව ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. අපි එදා පේපර් එකේ B part එක තමයි සාකච්ඡා කරා. සෙකන්ඩ් එක දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස තමයි අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ගේ උත්තර පත්‍රය සූදානම් කරගන්න. ඒකේ පළවෙනි ප්‍රශ්නය ප්‍රස්තාර ගැටලුවක් තියෙන්නේ. මේ ප්‍රස්තාර ගැටලුව ඔබට පේනවා මේකේ තියෙන්නේ y සමානයි 3 අඩු කිරීම x 1 එකතු කිරීම x සාධක ස්වරූපයට දීලා තියෙනවා. එතකොට අපිට දරුවනි මේ ප්‍රස්තාරය අඳින්නට පෙර මේ ප්‍රස්තාරයේ ස්වභාවය පිළිබඳ පුරෝකථනය කරන්න පුළුවන්. ඔබට මේක දකින්න පුළුවන් වෙන්න ඕන. අඳින්නට ඉස්සෙල්ලා. ඒකට කුංචි වෙලාවක් ගත්තත් කමක් නැහැ. උන්න බලන්න. මේකේ අපිට මේකේ ආකෘතිය ඔයගලන්ට පේනවා. මේකේ ආකෘතියේ ඉන්නේ y සමානයි ධන හෝ ඍණ x ඍණ a වාරයක් x ඍණ b කියන ආකෘතිය තමයි තියෙන්නේ. මෙන්න මේ ආකෘතියට ගලප ගන්නයි තියෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවා මෙතන ඍණ එකක් අපි ඉවතට ගත්තොත් පොදු සාධකයේ විදියට මේකේ පද දෙක මාරු වෙනවා. එතකොට x ඍණ 3. මේකේ ගැටලුවක් නැහැ පද දෙක මාරු වුණා කියලා ඒකේ ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ එකතුවක් තියෙන හින්දා. එතකොට ඔයගලන්ට පේනවා දරුවනි මේක ඍණ වාරයක් x ඍණ 3 අනිත් එක x ධන 1. ඒ කියන්නේ මේ ප්‍රස්තාරයේ දල සටහනක් ඔබේ හිතේ මැවුනොත් මෙයා එන්න ඕන මෙයා ගොඩනගෙන්න ඕන මෙන්න මේ ඍණ කියන්නේ උපරිමයක් සහිත පරාවලයක් උපරිමයක්. එතකොට එයා x අක්ෂය ඡේදනය කරන්නේ දරුවනි මේ AB වලදීනේ AB වලදී. එතකොට A කියන්නේ කීයද? A 3යි B කියන්නේ එතකොට මෙතන ඍණ හැදෙන්න නම් මෙයා x ඍණ 1 වෙන්න ඕන. එතකොට තමයි B එන්නේ. x ඍණ 1. එතකොට B කියන්නේ ඍණ 1යි. ඒ කියන්නේ මෙයා ඍණ 1යි ධන 3ේදී තමයි x අක්ෂය ඡේදනය කරන්නේ. ඍණ 1යි ධන 3ේදී x අක්ෂය ඡේදනය කරන උපරිමයක් සහිත පරාවලයක්. අන්නේ කාරණාව අපි මෙතන දකින්න ඕන. ඒක අපිට අගේ වගුව තුලක් දකින්න පුළුවන්. දැන් දුලපතාලට පේනවා x ගේ ක්‍රමානුකූලව වැඩි කරගෙන යනවා. y ගේ මොකද වෙන්නේ? ඍණ 5 ඉඳන් බිඳුවට එනවා. y ඍණ 5 ඉන්නේ. ඍණ 5 ඉඳන් බිඳුවට එනවා y. ඊට පස්සේ ධන 3ට එනවා. ඊට පස්සේ අපිට මෙතන හොයාගන්න තියෙන්නේ දැන් ඊට පස්සේ මෙතන අපිට පැහැදිලිව පේනවා. එතකොට මෙතන උපරිම ලක්ෂය තමයිනේ. ආයි ධන 3ට ඇවිල්ලා ආයි 3ට නෙන්නේ. එතන මෙතන උපරිම වෙලා ආයි අඩු වීගෙන යනවා. ඉතින් ඔන්න ඔය කියන අවබෝධය ඇතිව ප්‍රස්තාරය ඇන්දොත් ඔයගලන්ට මේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න තරම් අපහසු වෙන්නේ නැහැ. අන්නේ අවබෝධය තමයි වැදගත් වෙන්නේ. එතකොට අපි පළවෙනි ප්‍රශ්නෙට ගියොත් ප්‍රශ්නාංක 1 මේකේ අහන්නේ මේ හිස්තැනට එන අගය. මේක ආදේශ කරන්න වෙනවා අපිට. ඒක පළවෙනි එකට ආදේශ කරොත් x සමානයි 1. එතකොට එනවා 3 අඩු කිරීම 1 1 එකතු කිරීම 1 3න් එකක් අඩු වුණාම 2යි 1 1යි 2යි එතන ඉන්නේ පුතා 4යි. එහෙනම් x සමානයි 1 වෙනකොට y ගේ අගය දරුවනි 4. බලන්න ඔබ උත්තරේ 4 මෙතන ගොඩනගලා තියනවද කියලා. ඊළඟට අපිට කියනවා ප්‍රස්තාරය අඳින්න
සුදුසු පරිමාණයක් යොදා ගනිමින් ඉහත වගුවට අනුව දී ඇති සිතේ ප්‍රස්ථාරය කඩදාසියක අඳින්න කියනවා. අපිට පේනවා මේක කුඩා බෙදුම් 10ක් ඒකක එකක් ලෙස ගන්න පුළුවන්. කුඩා බෙදුම් 10ක් අපිට ඒකක එකක් ලෙස ගන්න පුළුවන්. අපි එහෙම ගත්තොත් මෙයාගේ ප්‍රස්ථාරය අපි දැන් පෙර කතා කරන ප්‍රස්ථාරයේ ස්වභාවය පිළිබඳව අපි දැන් නිවැරදි ප්‍රස්ථාරය අඳිනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔබේ ප්‍රස්ථාරය එන්නේ. මේ විදිහට. එතකොට මේක පිහිටීම් මෙතන දිනේ කලේ මෙතන උපරිම අවස්ථාව තියෙනවා මේ විදිහට නේ බලන්න ඔබේ පිහිටීම් ටික නිවැරදිද කියලා. ඔන්න ඔය විදිහට තමයි දරුවනි ප්‍රස්ථාරයේ ගොඩ නැගෙන්නේ. මේ තමයි y සමානයි 3 ඍණ x ධන 1 කියන සිතේ ප්‍රස්ථාරය. එතකොට අර මම මුලින් කියපු කාරණාව පැහැදිලි. උපරිමයක් සහිත පරාවලයක් මෙයා x අක්ෂයේ ඡේදනය කරන්නේ ඍණ 1 දී අනිත් එක ධන 3 දී. ඍණ 1 දී ධන 3 දී. දැන් මේ තමයි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය. මේ තමයි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය. අපි මේ කතා කරන්නේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රස්ථාර ගැටලුවේ දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ අපිට ආවා y සමානයි 4යි. මේ දෙවෙනි එකට උත්තරේ තමයි ප්‍රස්ථාරය. අපි ලකුණු දාගෙන යමු. එතකොට පුතා මෙතන 4 ගත්තට එක ලකුණක් ලැබෙනවා. ප්‍රස්ථාරයේදී ඔයගොල්ලෝ දන්නවා කරුණු 3ක් ගැන අපේ අවධානය යොමු වෙනවා. නිවැරදි අක්ෂ අනුව නිවැරදි පරිමාණයට අනුව නැත්නම් සුදුසු පරිමාණයට අනුව අක්ෂ නම් කිරීමට එක ලකුණක් දෙන්න. මේ පිහිටීම් නිවැරදිව ලකුණු කරනවට එක ලකුණක් දෙන්න. සුමට වක්‍රයට ලකුණක් දෙන්න. එතන ලකුණු 3ක් එනවා. ඊළඟට ඔබෙන් අහන්නේ මෙන්න මෙහෙම අපෙන් අහනවා මේ සිතේ අගය කියන්නේ පුතේ y. මේ y ගේ අගය ඍණ 5 සිට ඍණ 1 තෙක් වැඩි වන පරිදි x අගයේ පරාසය අහනවා. රෝමී ලකමංක 3 සිතේ අගය ඍණ 5 සිට ඍණ 1 තෙක් අපිට ඇහැ ගැටෙන්න ඕන මෙන්න මේ සිට තෙක් කියන කාරණාව. සිතේ කියන්නේ y. එතකොට y ගේ ඔන්න බලන්න ඍණ 5 ඉඳන්. ඒ කියන්නේ මෙතන ඉඳන්. y ගේ මෙතන ඉඳන්. අපි කඩ රේඛාව වලින් ඇන්දොත් y ගේ මේ විදිහට මේ ඍණ 5 ඉඳන් ඒ වෙනකොට අපි x හොයා ගන්නවා කොහොමද කියලා. මෙතන ඉඳන් මෙයා ඍණ 1 තෙක් වැඩි වෙනකොට මෙහෙම වැඩි වීගෙන යනකොට ඔහොම වැඩි වීගෙන යනකොට මෙතනට යනකොට එතකොට මෙතනට වැඩි වීගෙන යනකොට x ගේ පරාසය තමයි ඔබෙන් අහන්නේ. x ගේ පරාසය තමයි ඔයගොල්ලන්ගෙන් අහන්නේ. x ගේ පරාසය. එතකොට අපිට බලන්න ඕන මෙතන y සමානයි ඍණ 1 දී x එන්නේ දරුවනි පේන විදිහට නම් 0.2ට එන්නේ නේ. මෙතන එකකට කැපෙන්නේ. මෙතන එන්නේ පුතා බිංදුව මෙතන ඍණ මෙතන ඍණ 2 මෙයා ඍණ 1.2
ඍණ 1.2. ඒ කියන්නේ මෙන්න මේ පරාසය තමයි මෙයා පවතින්නේ. ඔන්න ඔහොම. දැන් අපෙන් අහන්නේ ඍණ 5ේදී ශිතේ ඍණ 5 ඉඳන් ඍණ 1ත් එක්ක. ඒ කියන්නේ මෙයා මෙහෙම වැඩි වීගෙන යනකොට. මෙයා වැඩි වීගෙන යනකොට මෙයත් වැඩි වීගෙන යනවා. මෙයත් වැඩි වීගෙන යනවා. එතකොට පරාසය වෙන්නේ ඍණ 2 දෙක අඩු හෝ සමානයි x අඩු හෝ සමානයි ඍණ 1.2. ඍණ 1.2 මෙතන ධන හෝ ඍණ 0.1ක වාසියක් දෙනවා. මෙතන සිටින්ද මෙතන සිටින්ද ඒ කියන්නේ ඍණ 5 සිට කිව්වහම මෙයත් ඍණ 2 සිට තමයි පටන් ගන්නේ. එහෙනම් සමානයි. මේ ටෙක් කිව්වහම මෙයත් එතනටම යනවා. ඒ කියන්නේ ඍණ 1.2 එහෙනම් තමයි සමාන ලකුණේ. අනිවාර්යයෙන්ම මේ ප්‍රාන්තරය නිරූපණය කරනකොට මේ සංකේත භාවිතයෙන් නිරූපණය වෙන්නම ඕන. මේ සංකේත භාවිතයෙන් නිරූපණය වෙන්නම ඕන දරුවනේ. පැහැදිලි? එතකොට එතනට ලකුණු ලැබෙනවා ලකුණු දෙකක්. එතනට ලකුණු දෙකක් ලැබෙනවා. මේ හරියටම ප්‍රාන්තරය දීලා තියෙන්න ඕන. ඊළඟට ඔබේ ප්‍රශ්නය තමයි අපෙන් අහනවා හතරවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 4 ප්‍රොමිලකම් අංක 4 ශිතේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකේ ලියා ශිතේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකේ ලියා දී ඇති ශිතය මේ ආකාරයට ලියා දක්වන්න මෙහි a හා b යනු සංඛ්‍යා දෙකකි. ඔව් වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකේ වෙන්නේ x ඛණ්ඩාංකය 1 වෙනකොට y ඛණ්ඩාංකය 4යි. මේ තමයි වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය. එතකොට අපිට කියනවා මේක පූර්ණ වර්ගයක් සහිත ප්‍රකාශනයක් විදිහට ලියන්න කියලා. නේ? එතකොට අපිට ගන්න පුළුවන් මෙයාව y සමානයි මේක උපරිමයක් අනිවාර්යයෙන්ම උපරිමගේ ධන 4යි. උපරිමාගේ ධන 4යි. ඒතකොට ඒ වෙනුවට දැන් මෙතන තියෙන්නේ මේ ආකාරයට පෙන්වන්න කියලා y සමානයි a ඍණ x ධන b ගේ වර්ගයේ ආකාරයට නිරූපණය කරන්න කියන්නේ අපිට. එතකොට මෙතනදී අපිට පැහැදිලිව පේනවා මේ a කියන්නේ එතකොට උපරිමාගය අපිට එතනට එන්නේ 4 අඩු කිරීම එතකොට x මෙතන b වෙන්නේ මේ සම්මිතිකාක්ෂයේ සමීකරණය ඔබ දන්නවා මෙතන x සමානයි 1යි එතකොට මෙයා එන්නේ මෙතන මේ නිරූපණය වෙන්නේ x ඍණ 1ේ වර්ගය x ඍණ 1 බිඳුවට සමාන කරාම තමයි සම්මිතිකාක්ෂය හැදෙන්නේ. මොකද මේ ආකෘතියෙන් අපි නිරූපණය කරන්න නම් එයාගේ උපරිමාගය ඕන සම්මිතිකාක්ෂයේ සමීකරණය ඕන. දැන් සම්මිතිකාක්ෂයේ සමීකරණ x සමානයි 1යි. ඒක තමයි මෙතන එතකොට x ඍණ 1 වෙන්නේ. x ඍණ 1 වර්ගය. එතකොට මෙයා x ඍණ 1 වර්ගය ඒ කියන්නේ 4යි. එතකොට මේ ආකාරයට තමයි නිරූපණය වෙන්නේ. බලන්න ඔබේ උත්තරත් එක්ක ගැලපෙනවද කියලා වෙනස්කම් තියෙනවා නම් අපැහැදිලි නම් අහන්න. එතකොට එතන ලකුණු ලැබෙනවා ලකුණු 1 1. මෙතනට 1යි මේකටත් 1යි ලකුණු 2යි. ඊළඟට අපෙන් අහනවා තව ප්‍රශ්නයක්. ඒ තමයි මේ කියන වර්ගජ සිතේ ප්‍රස්ථාරයේ භාවිතයෙන් අපිට කියනවා වර්ගජ සමීකරණයක විසඳුම අහන්න. පස්වෙනි ප්‍රශ්නේ. ඒ වර්ගජ සමීකරණය තමයි x වර්ගයේ ඍණ 2x ඍණ 3 සමානයි 0. මේ සමීකරණේ ධන මූලය අපෙන් අහනවා. ධන මූලය. දැන් අපි බලන්න ඕන මේකත් එක්ක ගලප ගන්න ඕන. අපි ඇඳලා තියෙන වර්ගජ සිතේ වෙන්නේ y සමානයි. වරහන් ඉවත් කරොත් ඔබට පේනවා මේකේ 3x කින් ගුණ කරාම 3x 3 එකෙන් ගුණ කරාම ධන 3යි. මෙයා එන්නේ ඍණ x වර්ගය. මෙයා එන්නේ ඍණ x.
එතකොට දරුවනි ඍණ x වර්ගය ඍණ x උයි ධන 3යි x උයි එකතු වුණාම ධන 2යි x සහ ධන 3. මේ තමයි අපි ඇඳලා තියෙන සිතේ ප්‍රස්තාවය. අපෙන් දැන් මූලහන වර්ගජ සමීකරණය x වර්ගයේ ඍණ 2x ඍණ 3 සමානයි 0. මෙයාගේ මූල තමයි යහන්. එතකොට ඔබට පේනවා මේ ඍණ x වර්ගයේ ධන x වර්ගයේ වෙලා ධන 2x ඍණ 2x වෙලා ධන 3 ඍණ 3 වෙලා. මෙයාගේ මූල හොයන්න නම් අපි අඳින්න ඕනේ පුතේ y සමානයි x වර්ගයේ ඍණ 2x ඍණ 3 සිතේ ප්‍රස්ථාරය. දැන් අපි අඳින්න ඕනේ මෙයාව. නමුත් අපිට මේ දෙක අතර තියෙන සහසම්බන්ධය හොඳට පේනවා. මේ දෙකේ අතර තියෙන සහසම්බන්ධය වෙන්නේ මේ සිතේ ඍණ වලින් ගුණ වුණාම මෙයා ගොඩ නැගෙනවා. මේ සිතේ ඍණ වලින් ගුණ වෙනවා කියන්නේ දැන් මේ සිතේ අපි fx කියන සිතේ කියලා ගත්තොත් එතකොට ඍණ fx සිතේ තමයි මෙතන හැදෙන්නේ. එතකොට මෙයාගේ ප්‍රස්ථාරය අපිට අඳින්න නැතුව දකින්න පුළුවන්. අඳින්න නැතුව දකින්න පුළුවන්. මොකද්ද වෙන්නේ? මේ කියන ප්‍රස්ථාරයේ පරාවර්තන පරිණාමණය තමයි එන්නේ නේ. මෙයාගේ පරාවර්තන පරිණාමණය. ඒ කියන්නේ x අක්ෂය මත තල දර්පණයක් තිබ්බොත් ඒ තල දර්පණය මගින් මේ ප්‍රස්ථාරයේ ප්‍රතිබිම්බය ගොඩ නැගෙනවා. මම ඔබට ඇදලා පෙන්නුවොත් එහෙම මේ ප්‍රස්ථාරය උන්න බලන්න. අපි දැන් මේ එතනම අඳින්න ඕනේ විභාගෙදි දැන් මම මේ ඔබට අවබෝධය ලබා දෙන්නේ. දැන් y සමානයි අපි x වර්ගය ඍණ 2x ඍණ 3. අපි ගත්තොත් එහෙම y සමානයි x වර්ගය ඍණ 2x ඍණ 3. ඔන්න බලන්න. දැන් මේ ගොඩ නැගිලා තියෙන්නේ මේ y සමානයි මෙයා මේ ඉන්නේ y සමානයි ඍණ x වර්ගය ඍණ 2x ඍණ 3. මෙයා y සමානයි ඍණ x වර්ගය ධන 2x 3. ඒතර මේ දෙන්නම එකම ලක්ෂ දෙක හරහා තමයි මේ x අක්ෂය ඡේදනය කරන්නේ. පරාවර්තන පරිණාමණය. ප්‍රතිබිම්බයක් ඇතිවෙන්නේ. මෙයාගේ ප්‍රතිබිම්බය. ඒක අඳින්න ඕනේ නැහැ. ඒක ඕගොල්ලෝ දකිනවා. එහෙමනම් මෙතන තේරුම් ගන්න තියෙන්නේ මේ ප්‍රස්ථාර දෙකම x අක්ෂයේ ඡේදනය කරන්නේ එකම ලක්ෂ දෙකකදී. එහෙනම් මේ වර්ගජ සමීකරණයේ විසඳුම් වෙන්නේ මේ x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂවල x ඛණ්ඩාංක දෙක. එතකොට මෙතන x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂය x ඛණ්ඩාංකේ ඍණ 1යි. මෙතන ධන 3යි. එහෙනම් මෙයාගේ මූලවල ධන මූලය වෙන්නේ දරුවනේ ධන 3. මූලය ධන 3. මූලය ධන 3 එක අඳින්න නැතුව අපි දකින්න ඕන. පැහැදිලිද මං කිව්ව දේ ඕගොල්ලොත් ඒ විදිහට ගොඩනගලා හඳුනගෙන තේනවද? ප්‍රස්ථාරය අඳින්න අවශ්‍ය නැහැ. එතනට එක ලකුණක් ලැබෙනවා. එතකොට 1යි 3යි 4යි 4යි 2යි 6යි 6යි 2යි 8යි තව එක ලකුණක් 1යි 3යි 4යි පරාසයට 2යි 1යි 2යි මෙතන ලකුණු දෙකක් හම්බ වෙනවා. මේකට 2යි. ඒ අනුව පළවෙනි ප්‍රශ්නෙට බලන්න 10න් කීයද කියලා දාන්න. ගැටලු තියෙනවා නම් අහන්න දරුවනි. ඔබට අපහැදිලි තැන් තියෙනවා නම් අවිදු හරිද කොහොමද පැහැදිලිද ලකුණු 10 ආවද මෙතන මේ අවස්ථාව තේරුම් අරගත්තා
එහෙමනම් අපි දෙවෙනි ප්‍රශ්නෙට යමුනේ. ඔයගොල්ලන්ගේ වගකීම ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් අහන එක. මට ඉතින් ඇඟිල්ලෙන් යන අහන්න බෑ. තේරුණාද කියලා. මේ ඉගෙන ගන්නකොට ලැජ්ජ බය අවශ්‍ය නැහැ. තමයි මේ මාධ්‍ය ඔස්සේ මේකේ ප්‍රයෝජනෙ ගන්නවා නම් ඉතින් ඔබ කතා කරන්න ඕන. අපි එනවා පුතා දෙවෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 2 සංඛ්‍යානය ගැටලුව තමයි ඊළඟට තියෙන්නේ. සංඛ්‍යානයේ ගැටලුව. දැන් මේ සංඛ්‍යානයේ ගැටලුවේ අපි ගත්තොත් එහෙම ඔන්න බලන්න මම ඉස්සෙල්ලා අපි ප්‍රශ්න පත්‍රේ ගාන බලමුකෝ. මුලින්ම සංඛ්‍යානයේ ගැටලුව ප්‍රශ්නාංක 2 සිමෙන්ති ගඩොල් කර්මාන්තයේ යෙදෙන සිරිපාල ගඩොල් සෑදීමේදී කටයුතු සඳහා එක් සේවකයෙකු යොදාගෙන ඇත. පැහැදිලිව කියනවා මේ ගඩොල් සෑදීමේ කටයුතු සඳහා එක් සේවකයෙකු යොදාගෙන ඇත. එම සේවකයා දිනකට සාධන ගඩොල් සංඛ්‍යාව ඇසුරෙන් ගොඩනගන ලද සංඛ්‍යාත ව්‍යාප්තියක් තමයි පහත දැක්වෙන්නේ. මේ ගොඩනගන ලද සංඛ්‍යාත ව්‍යාප්තියක් තමයි පහත දැක්වෙන්නේ. එතකොට අපෙන් අහනවා එම සංඛ්‍යාත ව්‍යාප්තියේ මාත පන්තියේ කුමක්ද? එක් සේවකයෙකුට දිනකදී සෑදිය හැකි මධ්‍යයන ගඩොල් සංඛ්‍යාව සොයන්න. ගඩොල් 2500ක ඇණවුමක් සති දෙකකදී ලබා දීමට බාර ගන්නා විට සිරිපාල සතුව තිබුණු ගඩොල් 428ක් තිබුණි. නියමිත දිනේදී එම ඇණවුම බාර දීමට නම් ඔහු විසින් ගඩොල් සෑදීමේදී යෙදිය යුතු අවම සේවකින් ගන්න කීයද කියලා අහනවා. අපි යමු ගැටලුවට. එතකොට මේ ඉන්නේ ප්‍රශ්නාංක 2 රෝම ඉලක්කම් අංක 1 මෙම ව්‍යාප්තියේ මාත පන්තිය වැඩිම දින ගණනකදී ගඩොල් ප්‍රමාණය ඇතුළත් පන්ති ප්‍රාන්තරය වැඩිම දින ගණන 10යි. එතකොට පන්ති ප්‍රාන්තරයේ ඉන්නේ 70 80. බලන්න ඔබේ උත්තරේ හරි විදියට. 70 80. ඊළඟට අපිට කියනවා රෝම ඉලක්කම් අංක 2 මධ්‍යයන ගඩොල් ප්‍රමාණය. ඉතින් මේක පහසුයි. මේක අපිට පහසුයි මේ දරුවනි මේ පැහැදිලිවම අපි යනවා මේ සිග්මා fx වලට. නේ සිග්මා fx වලට. ඒක 1 2 3 4 5 6. එතකොට මේකේ අපිට එනවා පන්ති පාන්තර ටික එන්න ඕන. ඊට පස්සේ මධ්‍යයගේ එන්න ඕන. මේ තීරු 4කට අපි එන්නේ. ඔය විදිහට ආකෘතිය අඳ ගන්නවා අපි. පේලි 1 2 3 4 5 6ක් එන්න ඕන. 1 2 3 4යි 5යි 6යි ඔය විදිහට. එතකොට මෙතන අපි ගන්නේ ගඩොල් සංඛ්‍යාව. ගඩොල් සංඛ්‍යාව මෙතන අපි ගන්නවා මධ්‍යයගය. මෙතනට ගන්නවා දින ගණන. මෙතන එනවා fx. එතකොට මධ්‍යයගේ x කියලා ගන්නවා. මෙයා දින ගණන x. එතකොට මෙතන 40 50 40 50 50 60 60 70
70 80 80 90 90 100. එතකොට මෙතන දින ගණන අද විනාඩිය එතකොට මෙතන දින ගණන එනවා 1 3 7 10 5 4. එතකොට අපිට මෙතන සිග්මා f මෙතන සිග්මා fx ඔන්න ඔහොමයි වගුව එන්නේ. එතකොට අපි මධ්‍යයාගේ පුරවමු. මධ්‍යයාගේ කියන්නේ පන්ති පාන්තරේ මැද. ඒ කියන්නේ 45. ඊට පස්සේ මෙතන 55. ඊට පස්සේ 65 75 85 මෙතන 95. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දිනකදී ඒ කියන්නේ දැන් මෙතන gadol මේ දිනේ හදන gadol ප්‍රමාණය 45ක් කියලා තමයි අපි සලකන්නේ. නේ මෙතන දින 3ේදී 55 ගානේ කියලා තමයි ගන්න. ඒතකොට fx අපි ගන්නවා. මේ දෙක ಗುಣ වෙනවා එතකොට. මේක දෙක ಗುಣ කරාම අපිට එන්නේ මෙතන 45යි 55ව 3ක් 3 වර 5 15යි 3 වර 5 15යි 165යි 4 වර 5 35යි 3යි 6 වර 7 42යි 3යි 45යි 455යි 750යි 25යි 8 වර 5 40යි 42යි 425යි 4 වර 5 20යි 8 වර 9 වර 36යි 38යි 380යි ඔය ටික එකතු කරනවා 5 10 15 20 දෙකක් ඉතුරුයි 4යි 2යි 6යි 6යි 12යි 12යි 5යි 17යි 17යි 22යි 24යි 24යි 8යි 32න් 2 3ක් ඉතුරුයි 3යි 1යි 4යි 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 8යි 8යි 7යි 15යි 15යි 4යි 19 19යි 3යි 22යි ඔයගලන්ටත් ආවේ 2220 වෙන්න ඕන. මෙතන දින ගාන ටික එකතු කරොත් 3යි 4යි 7යි 4යි 12යි 21යි 10යි 30යි දින 30යි. එතකොට අපි ඔය විදිහට වගුව නිවැරදිව පුරවගත්තට පස්සේ අපි එනවා මධ්‍යයන්යට. මධ්‍යයන්යේ වෙන්නේ දරුවනි 2220 බෙදන්න ඕන 50. එතකොට අපි සරල කරොත් එහෙම මේක 10න් බෙදුවොත් 222යි මෙයා 10න් බෙදුවොත් 5යි. එතකොට අපි 222 අපි බෙදනවා 5. එතකොට 5 4 20යි ඉතුරු වෙනවා 2ක්. 22ට ආයි 5 4 20යි ඉතුරු වෙනවා 2ක්. දශම පිට තිබ්බා. එතකොට අපි බලනවා 20ට. එතකොට මෙතන 20ට 5ේව 4යි. සර් 30 නේද බෙදන්න ඕන? මෙතන මම 50න් බෙදුවේ මට වැරදීමක්. 30 නෙවෙයි මෙතන 30 නේ ඉන්නෝ. 30. මම දැක්කේ ඒක 50 වගේ. thank you මතක් කරාට. 2220 බෙදන්න ඕනේ මෙතන 30. මෙතන 10යි 222යි මෙතන 3යි. 222 බෙදනවා 3. 3 වරක් 7 21යි ඉතුරු 1යි 12යි 3 වරක් 4යි. හරියටම බෙදෙන පූර්ණ සංඛ්‍යාව. කීය දෙන්නේ එතකොට 74 ඉන්න ඕනේ නේ 74යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දිනකදී ඒ පුද්ගලයා gadol 74ක් හදනවා. සාමාන්‍යයෙන් gadol 74ක් හදනවා. දැන් ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා. ප්‍රශ්නාංක 3 මෙයා දැන් ඕඩර් එක බාර ගන්නවා කීයද 2500ක්. සති දෙකකදී හදලා දෙන්න ඕනේ. දැනට තියෙනවා gadol 428ක්. එතකොට මේ
නියමිත කාලයට මේක කරන්න නම් අවම සේවකයෝ ගාන කීයද කියලා යහන්න. ඔව්. එහෙනම් අපි බලමු සෑදිය යුතු ගඩොල් ගණන. සෑදිය යුතු ගඩොල් ගණන වෙන්නේ දැන් 2500ක් ඕනේ 428ක් තියෙනවා. මේක අපි අඩු කරමු. එතකොට සෑදිය යුතු ගඩොල් ගණන වෙනවා 10න් 8ක් 2යි 9න් 2ක් 7යි 2072ක් හදන්න ඕන. 2072ක් හදන්න ඕන. එක්කෙනෙක් වැඩේ කරන්නේ. එතකොට එක් දිනකදී අපි ගත්තොත් එහෙම එක් දිනකදී සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකු සාධන ගඩොල් ගණන එක් දිනකදී සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකු සාධන ගඩොල් ගණන 74යි. එම නිසා අපි සති දෙකකදී සාධන ගඩොල් ගණන හොයනවා. සාධන ගඩොල් ගණන සති දෙකකදී සාධන ගඩොල් ගණන වෙන්නේ 74 ගුණ කරන්න ඕන දින 14. 74 14න් ගුණ කරන්න ඕන. එතකොට 74 14න් ගුණ කරොත් 4 4 16යි 4 4 28යි 29යි 4 16 28යි 29යි මෙතන එතකොට 74යි 6යි 9යි 4යි 13යි 7යි 9යි 10යි 1036ක් වෙනවනේ 1036ක් මෙතන 1036ක් ඒ කියන්නේ මේ පුද්ගලයා සති දෙකකදී හදන්නේ 1036යි එක්කෙනෙක් 1036ක් හදනවා දැන් 2072ක් හදන්න ඕන සති දෙකේ එහෙනම් අවශ්‍ය දින ගණන නැත්නම් සේවක ගණන එම නිසා සේවකයින් ගණන අපිට ගන්න නම් සෑදිය යුතු ගඩොල් ගණන බෙදනවා සති දෙකකදී එක් පුද්ගලයෙක් හදන ගඩොල් ගණන. පැහැදිලිව දෙකයි නේද මෙතන. එතකොට සේවකයෝ ගණන දෙකයි. පැහැදිලිද? 2500 ඇනෝම සම්පූර්ණ කරන්න නම් දැනට 428ක් හදලා තිනවා. එතකොට තව 2072ක් හදන්න ඕන. එක් පුද්ගලයෙක් සති දෙකකදී හදනවා 1036ක්. එහෙමනම් 1036ව දෙකක් තමයි 2072. එහෙනම් සේවකයෝ දෙන්නෙක් ඕන අඩුම තරමේ. අවම වශයෙන් දෙන්නෙක් ඕන. මේ ඇනෝම සම්පූර්ණ කරන්න. ඔන්න ඔහොමයි වෙන් වෙන්නේ. එතකොට මේකේ ලකුණු වෙන්නේ පුතා මේකට එනවා එක ලකුණක්. සුපුරුදු පරිදි ඔබ දන්නවා දැන් මේවයි ලකුණු වෙන් කිරීම මධ්‍යයගේ තීරුව එක් වැරද්දක් නොසලකන්න එක ලකුණයි. fx තීරය f වැරද්දක් නොසලකන්න ලකුණු 2යි. sigma fx වලට 1යි 30න් බෙදනවට 1යි 74ට 1යි 2යි 3යි 4යි 5යි 6ක් එතනට එනවා. මධ්‍යයන්නේට 6ක් එනවා. එතන 6 1යි 7යි. මෙතන ලකුණු 3 එනවා කොහොමත් දෙකට එකක් එනවා 2072ට එකක් එනවා ඊට පස්සේ ඔබට එනවා 2072 1036ට එකක් එනවා. ඔතනට ලකුණු 3 එනවා. ඔය විදිහට තමයි දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 10 වෙන් වෙන්නේ. ඔබ හරියට මාක් කරන්න. දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 10 වෙන් වෙන්නේ ඔන්න තමයි. පැහැදිලිද? විසත් ආවද ලකුණු මේ උත්තර ටික ආවද පිළිවෙලට අවශ්‍ය තැන් වල වාක්‍ය ලිව්වද පිළිවෙලට කරාද අවශ්‍ය එතකොට අපි
එමු පුතා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නාංක 3 වෙන් වෙන්නේ විවගත නොවන ආකාරයේ ප්‍රශ්නයක්. විවගත නොවන ආකාරයේ ප්‍රශ්නයක්. ඔව්. ඒ තමයි හීනවන ශේෂයේ යටතේ මේ මාසික වාරිකයක් ගණනය කරන්න තමයි දීලා තියෙන්නේ. බලමු. කපිල තම රැකියාවෙන් රුපියල් 36000ක මුදලක්. කපිල රැකියාවෙන් රුපියල් 36000ක මාසික වැටුපක් ලබයි. ඔහු එක්තරා මූල්‍ය ආයතනයකින් ඔහුගේ වැටුප මෙන් දස ගුණයක ණය මුදලක් 120ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ වසර 2කින් ගෙවා නිම කිරීමට ලබා ගත්තේය. පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂය මත නම් එම ණය මුදල සඳහා ඔහුට ගෙවීමට සිදුවන මාසික වාරික වටිනාකම සොයයි. මෙතන වැදගත් කාරණා කීපයක්. එක තමයි වෙන්නේ හීනවන ශේෂ මත. අහන්නේ මාසික වාරිකය. පොලී ප්‍රතිශතේ වාර්ෂික පොලී ප්‍රතිශතය. දස ගුණයක් ගන්න. නේද? ඔව්. ඒකට අපිට උදව් කරන්නේ කවුද? ඔබ සම්බන්ධ වෙන්න දැන් මේකේ වාක්‍ය ටික පිළිවෙලට එන්න ඕන වැඩි. කවුද අපිට උදව් කරන්නේ? දැන් එහෙමනම් මම නම් කරනවා. කවිදු කාලෙකින් ඇවිල්ලා තියෙන්නේ. කවිදු කතා කරන්න. කවිදු පේපර් එකේ උත්තර ලිව්වද? ඔව් සර්. අපිට ඒකට උදව් කරන්න බලන්න එහෙනම්. හරි සර්. ණය මුදල එයාගේ වැටුප 3,60,000යි. ඔව් මම දැන් මෙතන ලියන්නම්. ඔයාගේ පළවෙනි වාක්‍යයේ ණය මුදලනේ. ඔව් සර්. ණය මුදල. ණය මුදල අපි එකපාර ගන්නතු මෙහෙම ගමුනේ. කොහොමද එන්නේ 36000 මාසික වැටුප සර්. ඔව් 36000 ඒක කීයද? 3 ගුණයක්. 3 ගුණයක්. ඔව් 3 ගුණයක්. 108,000යි. 1,08,000යි. 108,000. ඔව්. ඊළඟට ඒක ගෙවිය යුතු මාස ගණන මාස 24යි. එතකොට මේ වාක්‍යය මොකක්ද? සර්. එතනට දැන් අපි ඒක 24න් දැන් මෙහෙම බෙදනවානේ. 24න් බෙදලා එතනට එන වාක්‍යය මොකක්ද? මාසික ණය මුදලේ කොටසනේ. ඔව් සර්. මාසික ණය මුදලේ කොටස. කීයද ආවේ මේක බෙදුවාම? 4,500. 4,500යි. මං ඊට කලින් සර් ගෙවිය යුතු මාස ගණන කියලා 24යි කියලා වෙනම වාක්‍යයකුත් ලිව්වා. ඔව් අපි ගමු ඒකත් කවන්නේ. ගෙවිය යුතු මාස ගණන. ණය ගෙවිය යුතු මාස ගණන. ණය ගෙවිය යුතු මාස ගණන. ඒ කියන්නේ අවුරුදු 2යිනේ. ඔව් සර්. මාස 24. මාස 24යි. මාස. ඔව්. ඊළඟට ඊට පස්සේ එක් මාසයකට පොලිය එක් මාසයකට පොලිය. එක් මාසයකට පොලිය. වාර්ෂික පොලිය අනුපාතය 120යිනේ. 20. එයාව බෙදනවා 4,500 වැඩි කිරීම CM 20 වැඩි කිරීම 12න් එක. 4,500
මාසික ණය මුදලේ කොටස ගුණ කරනවා 100න් 20 මාසයකට බලන්න 12න් එකකින් ගුණ කරනවා. සුළු කරානේ. මෙතන 45යි මෙයා 100ට තුනෙන් බෙදුවානේ. 3 වරක් 15යි 3 වරක් 4යි 4 ඒවා 1යි 4 ඒවා 5යි 15 ඒවා 5 75යි. රුපියල් 75යි. රුපියල් 75යි. හරි. ඊට පස්සේ මාස ඒකක ගණන අන්න හරි. මාස ඒකක ගණන හීනවන ශේෂය යටතේ හින්දා මාස ඒකක ගණන. කොහොමද ගත්තේ? වාරික ගාන 24 බෙදීම 2 වැඩි කිරීම 24 එකතු කිරීම 1. මේක ඔව්. ඒ කියන්නේ 12 ගුණ කිරීම 25. නේ? 25 ඒවා 4ක් 100යි. ඒ කියන්නේ 300යි. මාස එක ගන්න 300යි. හරි. ඊට පස්සේ මුළු පොලිය කියලා දෙනවා. එම නිසා ගෙවන මුළු පොලියනේ. ගෙවන මුළු පොලිය. එතකොට ගෙවන මුළු පොලිය වෙන්නේ මෙන්න මේ 75 ඒවා 300යි. රුපියල් 22500. 22500යි. ඊළඟට ඊට පස්සේ මාසික වාරිකයක අග එම නිසා සමාන මාසික වාරිකයේ අගය. එතනටත් එන්නේ ඉස්සලා ඕන මුල් ගෙවන මුළු මුදලට එමු. නේ? ඒ වාක්‍යයේදී ගෙවන මුළු මුදල. ගෙවන මුළු මුදල. ගෙවන මුළු මුදල වෙන්නේ ණය මුදල 108,000ට එකතු කරනවා අපි පොලිය. 22500. එතකොට එතන එනවා 130,500යි. 130,500යි නේ 8.10යි රුපියල්. එම නිසා සමාන මාසික වාරිකයක වටිනාකම. සමාන මාසික වාරිකයක වටිනාකම 130,500 බෙදීම 24. ඔව් 130,500 බෙදීම 24. රුපියල් 5437යි 750. 5437යි 750යි. ඔව් සර්. 37යි 750යි. ඔව් නැත්නම් ළමෙක් මෙහෙමත් ගන්න පුළුවන් කවිදු නේද? මෙතන දැන් 4500 තියෙනවනේ. එයාට මෙහෙමත් ගන්න පුළුවන් කෝ මම හිතුවේ එහෙමයි සර් 4500 එයාට මාසික ණය මුදල. 22500 වගේ බෙදුවා 300 මේ 24 නේ මුළු පොලිය. ඒතර මෙච්චර ලොකු ගාණක් බෙදන්න ඕනෙත් නෑ. ඒතර 4500යි මෙතන බෙදුවාම කීයද ආවේ? මේක ඉතුරු ටික එන්නේ නේ. මෙතනින් 4500ක් අඩු කරාම ඉතුරු ටික එන්න ඕන. 750යි 7යි 3යි එතකොට 14 5ක් 9යි 937යි 750ක් එනවා. ওই දෙක එකතු කරාම තමයි 5437යි 750යි. එහෙම ගන්නත් පුළුවන්. හරි පුතා හොඳයි. එතකොට මේකේ ලකුණු වෙන් කිරීම කරොත් මෙන්න මේ තැන් වලට ලකුණු වෙනවා. පළවෙනියෙන්ම ණය මුදලට එක ලකුණක් දාගන්න. 4500ට එක ලකුණක් දාගන්න. 75ට එක ලකුණක් දාගන්න. 300ට එක ලකුණක් දාගන්න. 20500ට එක ලකුණක් දෙනවා. මේ විදිහට කිව්වොත් 130,500 එකක් එනවා 24 බෙදනවට එනවා උත්තරේට එනවා 1 2 3 4 5 6 7 8 තව එනවා අනිත් එක දෙනවා අපි මෙන්න මේ 24න් බෙදනවට අනිත් එක මේ ටික ගුණ කරනවට 1 2 3 4 5 6 7 8 9 10 ඔය විදිහට මෙන්න මේ
120න් ගුණ කරලා 12න් එකෙන් ගුණ කරනකොටත් එක ලකුණක් තියෙනවා. ඒ අනුව බලන්න දරුවනි 10න් කීයද කියලා. එතකොට 20යි 20 සම්බන්ධන ප්‍රශ්න පත්‍රයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික වෙලා විවෘත විශ්වවිද්‍යාලය එකතු වෙලා හදපු මේ ප්‍රශ්න පත්‍රයේ හීනවන ශේෂය තමයි ඇහුවේ. මේ හීනවන ශේෂය. මට මතක විදිහට 20යි 20 O level paper එකෙත් මම හිතන්නේ හීනවන ශේෂය සම්බන්ධව තමයි ඇහුවේ. ඔන්න බලන්න එක 20යි 20 paper එක. නෑ. ඒකේ තියෙන්නේ සුළු පොලිය. කියවුනේ සුළු පොලිය. සුළු පොලිය වල පොලිය. අපි අවසානයේ මේව සාරාංශගත කරමු මේ විශ්ලේෂණය කරමු. ඔන්න ඔහොමයි. කාට හරි ගැටලු තියෙනවා නම් අහන්න. මතක් වෙන්නේ නැති ඔබට අමතක බව සමහර අයට. අපි එනවා පුතා ප්‍රශ්න අංක 4ට දැන්. ප්‍රශ්න අංක 4ට එමු. ප්‍රශ්න අංක 4 සමීකරණ සහ න්‍යාස. සමීකරණ හා න්‍යාස සම්බන්ධයේ තියෙන. මේක කියනවා පළතුරු වෙලෙන්දෙක් හොඳට අහගන්න බලන්න මතක් කරගන්න. ළඟ අඹ ගෙඩි 125ක් තියෙනවා. ඔහු ඒවා ඉදුණු හා අමු ලෙස වෙන්කොට ඉදුණු අඹයක් රුපියල් 20කටද අමු අඹයක් රුපියල් 15 බැගින්ද විකිණීමට අදහස් කරනවා. ඒ අනුව විකිණීමේදී ඉදුණු අඹ වලින් ගෙඩි 8ක් නරක් වීම නිසා ඉවත් කිරීමට සිදුවිය. වෙළඳාම අවසානයේ ඉතිරි වූයේ අමු අඹ ගෙඩි 9ක් පමණි. ඉදුණු අඹ විකිණීමෙන් ඔහු ලද මුදල අමු අඹ විකිණීමෙන් ඔහු ලද මුදලට වඩා රුපියල් 900ක් වැඩි. ඉදුණු අඹ විකිණීමෙන් ලද මුදල අමු අඹ විකිණීමෙන් ලද මුදලට වඩා රුපියල් 900ක් වැඩි. එතකොට වෙළෙන්දා ළඟ තිබුණු ඉදුණු අඹ ගෙඩි ගණන x ද අමු අඹ ගෙඩි ගණන y ලෙසගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්නලු. සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. එම සමීකරණයේ විසඳීමෙන් වෙළෙන්දා ළඟ තිබූ ඉදුණු අඹ ගෙඩි ගානයි අමු අඹ ගෙඩි ගානයි වෙන වෙනම සොයන්නලු. දැන් සරල ගැටලුවක්. ඔව්. අපිට උදව් කරන්න ලැබෙයිද? කොහොමද ගන්නෙ? ඔව් සර්. අපිට සමීකරණ දෙක කොතනින්ද සම්බන්ධතා දෙක ගන්නෙ කොතනින්ද? ඒකට සර් x ධන y සමාන 125 කියලා ගන්නවා සර්. ඒ කියන්නේ මෙතන මුළු අඹ ගෙඩි ගාන 125 හින්දා අපිට මෙතන x එකතු කිරීම y 125යි කියලා ගන්න පුළුවන් එක සමීකරණයක් නේද? ඔව්. ඔව් සර් ඊට පස්සේ සර් මේ ඔතන කියනවනේ සර් මේ ඉදුණු අඹ වලින් 8ක් නරක් වෙලා කියලා. 8ක් නරක් වෙලා. එතකොට සර් අපි 8ක් නරක් වෙලා වෙනදාම අවසානයේ අමු අඹ වලින් 9ක ඉතුරුනවා සර්. ඉතුරු වෙනවා 9ක්. ඔව්. එසේ ඒ මුදල වැඩි නේ සර් 900ක්. ඒ කියන්නේ ඉදුණු අඹ ගෙඩි වලින් ලැබුණු ආදායම අමු අඹ ගෙඩි වලින් ලැබුණු ආදායමට වඩා 900ක් වැඩි. ඔව් එතකොට සර් එනවා 20 වරහන් ඇතුලේ x වින 8. ඒ කියන්නේ ඉදුණු අඹ ගෙඩියක් විකුණන්නේ රුපියල් 20 ගානේ. ඔව්. එතකොට ඉදුණු අඹ ගෙඩි ගණන විකුණපු ඉදුණු අඹ ගෙඩි ගණන x වින 8. අඩු කිරීම 8ක් නරක් වෙච්ච හින්දා. ඊපස්සේ සර් ආයි ඍණ ඒ කියන්නේ වෙනස නේද අපි ගන්නෙ. වෙනස. ඔව්. වෙනස 15යි y ඍණ 9. අමු එකක් විකුණන්නේ 15 ගානේ අඹ ගෙඩි ගාන y අඩු කිරීම 9 නේ 9ක් ඉතුරු වුණා. එතකොට ඒ වෙනසේ කීයද 900යි නේ. ඔන්න ඔහොමයි. අන්න හරි. දැන් අපිට තියෙන්නේ ওই දෙක විසඳන්න. මෙතන ඊට මදින්ද මම එන්නම් දැන් white board එකට.
එතකොට අන්න අපි එනවා ප්‍රශ්නාංක 4 ලවිඳු විදියට පළවෙනි සමීකරණය x ධන y සමානයි 125යි. දෙවෙනි සමීකරණයේ 20 වාරයක් x ඍණ 8 අඩු කිරීම 15 වාරයක් y ඍණ 9 සමානයි 900යි. මේක එක දෙක කියලා ගමුනේ. දෙක පොඩ්ඩක් සුළු කරගන්න වෙනවනේ. දෙකේ කොහොමද දෙක සුළු කරගන්න? අපි දැන් මේ දෙවෙනි කොටසට එන්නේ නේ ප්‍රශ්නාංක 2 කියලා දාමු මෙතන. දෙකේ. වරහන් ඉවත් කරන්නන්නේ. ඔව් සර්. 20යි x 160 විනා 15යි y ධන ධන 135. 135යි නේ. 900යි. ඊළඟට මොකද කරේ xy තනි කරගත්තද? 20x ඍණ 15y මේ දෙන්න සුළු කරගත්තා. ඔව් සර්. සුළු කරලා ඒක එහා පැත්තට දැම්මා. එතකොට මෙතන එනවා ඍණ කොට වැඩි. ඒ කියන්නේ 25යි. 25යි. 900. එක එකතු කරා 900ට. අනිවාර්යයෙන්. ඔව් එතකොට 20x ඍණ 15y 900ට 25ක් එකතු වුණාම 925යි. තව පොඩි දෙයක් කරගන්න පුළුවන් වගේ නේද? මොකද කරේ? පහෙන් බෙදමු. ඒක කරේ නෑ. ඇසේ කරේ නෑ. මම මෙතන පුළුවන් සර්. දැක්කේ නේද? දැන් දැක්කද? පහෙන් ගුණාකාර නේ? ඒක ටිකක් පොඩ්ඩක් සරල වෙනවා. ඉතින් 20න් දෙයක් නෑ. ඉතින් බලමු ඔය පහෙන් බෙදලා යම් බලන්න. 4x 3y පස්සරක් 1යි ඉතුරු 4යි 42යි 8යි 5යි 185යි. මෙයා අපි ගන්නවා 3 කියලා. එක එනවා x ධන y සමානයි 125යි. තව එකකට යන්න වෙනවනේ. ඔව් සර්. අපි y y වයින් කරගන්න ලේසිනේ. එක ගුණ කරනවා 3. 3යි x ධන 3යි y 375යි නේ. ඒක අපි 4 කියලා ගන්න. 3යි 4යි එකතු කරනවා. ඍණ 3යි y ධන 3යි y ඉවත් වෙනවා. 4යි x එකතු කිරීම 3යි x 375ට එකතු වෙනවා 185. ඒ කියන්නේ පුතා 7යි x 5යි 5යි 10යි 8 7යි 15යි 16යි 3යි 4යි 5යි 560යි. x හොයන්න 560 බෙදනවා 7 නේ. ඔව් සර්. ඉතින් 80යි. ඔව් 8 වරක් 7 56යි නේ 80යි. ඔව් සර්. ඒ x සමානයි 80 ඔයා ආදේශ කරේ කීයද? එකට. ලැබි. ඔය එක. එතකොට අපිට එනවා 80 එකතු කිරීම y 125යි. 125යි. එතකොට y කියන්නේ 125 අඩු කිරීම 80යි. ඒ කියන්නේ 45යි නේ. ඔව් සර්. ඊට පස්සේ අපි ගලපලා ලියන්න ඕන ළමිදුනේ මේක. ඔව් ඊට පස්සේ ඉදුණු අඹ ගෙඩි ගණන 80යි අඹ ගෙඩි ගණන 45යි. ඒ නිසා ඉදුණු අඹ ගෙඩි ගන්න 80ද අඹ ගෙඩි ගන්න 45 වේ. අන්න හරි. අපි ඒකේ ලකුණු ටික දාගමු. මේ සමීකරණෙට එකක් දාගන්න. ඊළඟ එකට එකක් දාගන්න. ඊළඟට අපිට මේ දෙක අමතර තව සමීකරණයකට අපිට එන්න වෙනවනේ නේ. එතකොට දෙකක් දීලා තියෙනවා මාගේ ස්කීම් එකේ. මේකට දෙකක් දෙන්න. මේකට 2යි මෙන්න මෙතනට ආවට 1යි. තව අමතර සමීකරණයක් අපිට හදන්න උනා මෙතනට 1යි. x 80ට 1යි. y 40ට 1යි.
2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔව් ලකුණු 7යි. ලකුණු 7යි මේක ඉදිරිපත් කරනකොට වෙනම ලකුණක් දීලා නැහැ. නමුත් අනිවාර්යෙන් ඉදිරිපත් කිරීම කරන්න ඕන. එතකොට දරුවනි ඒ කොටසට ලකුණු 7ක් තියෙනවා. ඒ කොටසට 7ක් තියෙනවා. කාට හරි ගැටලු දැන් තියෙනවා නම් අහන්න. අපි B කොටසට එමු. B කොටස න්‍යාසයක් තියෙනවා. න්‍යාස ගුණිතයක්. අපි යම් බලන්න. මේකේ කියනවා න්‍යාස දෙකක ගුණිත AB ලෙස දී නැත්නම් එහා දී. ඔව් න්‍යාස ගුණිතය හරි. මෙයා දෙකේ න්‍යාසයක්, මෙයා දෙකේ එකේ න්‍යාසයක්. එතකොට දෙකේ එකේ න්‍යාසයක් තමයි හැදෙන්නේ. හරි. අපිට යාව ගමු වෙනා ලකුණු 3ක් තියෙනවා මේ ගැටලුවට. ඒකට අදරුවනි තියෙන්නේ 1 ඍණ 1 පහ බිංදුව. න්‍යාසයේ ගුණ කරන්න ඕන 3 2 න්‍යාසය. එතකොට අනිවාර්යෙන් දැන් අපිට ආකෘතිය පැහැදිලිව පේනවා. මුලින්ම මේ වගේ එක ආකෘතිය අපි දැන් මෙතන නම් දීලා තියෙනවනේ AB කියලා. AB කියලා දීලා තියෙනවා. ඒතර අපිට ඒව කොහොමද මෙහෙම ගන්න පුළුවන් ඕන. ඒ එන්නේ 1 ඍණ 1 ගුණ වෙනවා 3 දෙකේ. කොහොමද? ඒ කියන්නේ එක්වරක් 3 එකතු කිරීම ඍණ එක්වරක් 2. එතකොට 3යි ඍණ 2යි ඒ කියන්නේ 1යි. ඒ කියන්නේ 1යි. ඊළඟට අපිට එන්න තියෙන්නේ B වල. B එන්නේ 5 බිංදුව ගුණ වෙනවා 3 දෙකෙන්. ඒ කියන්නේ 5 ගුණ 3 එකතු කිරීම බිංදුව ගුණ 2. 15යි බිංදුව එකතු වුණාම 15යි. හරි? ඔය විදිහට එන්නේ. එතකොට එතනට ලකුණු 3 එන්නේ මෙන්න මේ පියවර දෙක පෙන්නනවට මෙන්න මේ පියවරයි පෙන්නනවට එක ලකුණක් තියෙනවා. මේ උත්තර දෙකට එක එක හම්බ වෙනවා. එතකොට ලකුණු 3යි. එතකොට B කොටස ලකුණු 3යි. සමස්තයේ ලකුණු 4 වෙනි ප්‍රශ්නේ 10න් කීයද කියලා දාන්න. 10න් කීයද කියලා දාන්න. පැහැදිලි? අපි එනවා දරුවනි දැන් 5 වෙනි ප්‍රශ්නෙට. ඔයාලට ගැටලු තියෙනවා නම් අහන්න නැවත මතක් කරන්නේ. 5 වෙනි ප්‍රශ්නේ ත්‍රිකෝණමිතිය යන්න තියෙනවා. 5 වෙනි ප්‍රශ්නේ ත්‍රිකෝණමිතිය පැත්තට. ඔව් බලමු. AB PQ යනු එකිනෙකට මීටර් 25ක් ඈතින් සමතලා බිමක පිහිටි කුළුණු දෙකක්. ඔව් හරි. PQ කුළුණ පාමුල සිට AB කුළුණේ මුදුනේ ආරෝහණ කෝණය අංශක 20යි. PQ කුළුණේ පාමුල සිට AB කුළුණේ මුදුනේ ආරෝහණ කෝණය අංශක 20යි මෙයා. 20යි. කුළුණු දෙකෙහි මුදුන යාවනසේ සවිකර ඇති කම්බියේ දිග මීටර් 36යි. මෙයා 36යි මීටර්. දී ඇති රූපේ උත්තරපත්‍රයේ පිටපත් කරගෙන පහත තොරතුරු එහි ඇතුළත් කරන්න. ත්‍රිකෝණමිති වගුභාවිතයෙන් AB කුළුණේ උස සොයන්න. මෙතන මීටර් 25යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ කම්බියත්
PQ කුළුණත් අතර කෝණයේ විශාලත්වය ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් ආසන්න අංශකයේ සොයන්න. PQ කුළුණත් කම්බියත් අතර මෙන්න මේ කෝණය. මේ ආසන්න අංශකයට සොයන්න. තමන්ම පහසුයි ගැටුවා. අපි බලමු. අපි දල සුපසටහන අඳිමු. අපි රූපසටහන අඳිමු. මේ විදිහට මෙතන P Q D මීටර් එතන 25 මීටර් ඒ අංශක 20යි. අපි කතා කරන්නේ පස්වෙනි ප්‍රශ්නේ. පළවෙනි කොටස ගත්තේ ඔය. දැන් දෙවෙනි කොටසට එන්න තියෙනවා. ඔව්. කවුද අපිට උදව් කරන්නේ? දිනේ ඔව් කතා කරමු. tan 20 ටැන්ජන් අනුපාතය දාන්න ඕන සර් අංශක 20ට. ත්‍රිකෝණය ABP ABP ත්‍රිකෝණයට අපි දානවා ටැන්ජන් අනුපාතයනේ. ඔව් සර් tan 20 tan 20 සමානයි AB AB බෙදීම 25. හරිනේ? ඔව් සර් tan 20 කීයද දිනේ? 0.364 බිංදුව. හරි බිංදුව. AB බෙදීම 25. එතකොට අපිට AB ගන්න නම් මොකද කරන්න ඕනේ? 0.364 බිංදුව 25න් ගුණ කරන්න. ලබන කොල්ට යන්නේ නැහැ නේ. නෑ සර්. ලබන කොල්ට යන්න ඕනේ. මේ 25න් ගුණ කරලා දශම ස්ථාන ගන්න තිබ්බනේ. කීයද ආවේ? 9.1 මීටර. හරියට වෙනවා 9.1 මීටර. බලන්න ඕගොල්ලන්ට තවද කියලා. ලකුණු දීගෙන මෙයම් ලේසි. එතකොට මෙතන මේ 36 ලකුණු කරනවටයි 20 ලකුණු කරනවටයි 25 ලකුණු කරනවටයි ඒ තුනටම ලකුණු දෙකයි ආ. ඊළඟට මෙතනට එනවා ටැන්ජන් අනුපාතය හඳුනාගෙන ඉදිරිපත් කරනවට එකයි. ඊට පස්සේ tan අගයට එකයි උත්තරයට එකයි එතන ලකුණු 3යි. ඊට පස්සේ ඊළඟට සර් අර කඩ රේඛාව නම් කරලා තියෙන තැනින් නම් කරගන්නවා PQ කුළුණේ මැද එතන මොකද දැන් අකුර S. S හරි. ඊළඟට සර් BSQ ත්‍රිකෝණයෙන් B අපි දැන් තුන්වෙනි ප්‍රශ්නෙට එන්නේ BQS ත්‍රිකෝණෙන්නේ. ඔව් සර්. ඔව්. sin අනුපාතය දානවා. BQS ත්‍රිකෝණය. sin BQS ඔව් සර්. සමානයි 25 සමක පාදයේ බෙදීම කර්ණය. ඔව් සර්. ඒ කියන්නේ 36. BS බෙදීම BQ ඒ කියන්නේ ආයි අපි ලිව්වොත් නැවත sin BQS සමානයි 25 බෙදීම 36. ඔව් සර්. ඔව් 25 36න් බෙදන්න ඕන දශම ස්ථාන 4ක් වෙනකම්. ඔව් සර්. මං හිතන්නේ කීයද ආවෙවට? 0.6 එතන ලංගන වලට ගියාද එතනට? ඔව් සර් මම ලඝු වලට ගියා. අපි යමු ලඝු වලට. ඒක තමයි. එතන ටිකක් ලඝු සරල වෙන්නේ නැහැ නේ. එතකොට ලඝු 25 අඩු කිරීම ලඝු 36. ඒ කියන්නේ 1 කීයද ආවේ ලඝු? 3.9යි 7.9. 3.9යි 7.9. මෙතන 1.5යි 5යි 5යි 6යි 3. 6යි 3.
අඩු කරාම වියුති 1.84යි විවෘති 1.84යි 1.6. 1.6 ඔව් සර්. ප්‍රතිලඝු හෙව්වා. ඔව් සර්. කීයද ආවේ? 0.6යි 9යි 4යි 3යි. 6යි 9යි 4යි 3යි. ඔව් සර්. 4යි 3 4යි 4 මම හිතන්නේ දෙකම ගන්න පුළුවන් ඇති. මාගේ ස්ක්‍රීන් එකෙත් පෙන්නනවා. ඔව්. 4යි 3 තමයි ඉතින් අපි මෙතන ගමු ආසන්න අඩු එක. කීයද එතකොට එන්නේ මෙතන BQS කෝණය? අංශක 43යි අංශක 43යි කලා 58. කලා 58. උත්තරේ අහන්නේ ආසන්න අංශකයටද? ඔව් සර්. එතකොට අංශක 44යි කලා 30ට වැඩි නිසා. අන්න ඒක අන්න හරි එතන අන්න ඒක දෙන්න ඕන. ඔක මම එක සැරයක් මතක් කරා නේද? මෙතන අනිවාර්යෙන් ලියන්න කලා 58 කලා 30ට වඩා වැඩි. ඔන්න ඔය කන්ඩිෂන් එක දාලා තමයි මේක ආසන්න කියලා දාන්නේ මෙහෙම. ආසන්න අංශකයට කීයද 44යි. අන්න එහෙම ලියන්න. right. ඒකේ එතකොට දිනෙත් හොඳයි ලකුණු වෙන්නේ අපි රූප සටහන දෙකක් දුන්නා ඒ දෙක හරි ඊට පස්සේ මේක හතරක් තියෙනවා පුතා ලකුණු මෙතන හතරක් තියෙනවා වැඩි කොටස් ගන්න නැති හින්දා එන්න මේ 25න් ගුණ කරනවට එකක් දෙනවා එතන 1 2 3 4යි 4 2 6යි මෙතනට හතරක් එනවා අනුපාතයේ ඉදිරිපත් කරනවට එකයි ඊට පස්සේ 25 30න් ගුණ කරලා උත්තරේ ගන්නවට එකයි 43යි කලා 58ට එකයි 44ට එකයි එතනට හතරක් යනවා ඒ අනුව තමයි පස්වෙනි ප්‍රශ්නේ ලකුණු 10න් කීයද කියලා බලන්න පස්වෙනි ප්‍රශ්නේ හරිනේ 6 වෙනි ප්‍රශ්නෙට යමු ප්‍රශ්නාංක 6 ප්‍රශ්නාංක 6 වර්ගජ සමීකරණ ගැටලුව අපි ගාන කියවල බලමු රූපයේ දැක්වෙන ABCD සමචතුරස්‍රාකාර තහඩුවෙන් AEB විචකෝණී ත්‍රිකෝණාකාර කොටසක් ඉවත් කර ඇත. AEB දිග පිළිවෙලින් සෙන්ටිමීටර් 2x සහ අටඅඩු කිරීම x ඉතිරි වන කොටස් වල වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 70යි. x යගේ මෙම වර්ග සමීකරණය මගින් ලබාගත හැකි බව පෙන්වා ඒ විසඳීමෙන් x යගේ මේ බව පෙන්වන්නලු. ඔන්න ඔය විදිහටයි තියෙන්නේ. අපි අදමු තමන් රූපේ මෙතන අදින්නම්
හරි. කවුද අපිට උදව් කරන්නේ? නුවන්වී සර් ඔව්. අපිට උදව්වක් දෙන්න. සර් මුලින්ම ත්‍රිකෝණයේ වර්ගඵලය බලනවා. ත්‍රිකෝණේ වර්ගඵලය. ඒ එතකොට භාගය කියන්නේ A B මෙයා කීයද E නේ? A B E ත්‍රිකෝණයේ වර්ගඵලය. එතකොට සර් භාගයයි ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස නිසා ත්‍රිකෝණයේ වර්ගඵලය බලන්නේ භාගයයි 2x ගුණ කිරීම 8 ඍණ x ගුණ කරනවා. 8 ඍණ x 2x ගුණ කරනවා. මේ දෙකට දෙක බෙදෙනවානේ. ඔව් සර්. එතකොට මෙතන එනවා x වාරයක් 8 අඩු කිරීම x. හරි. එතකොට 8x ඍණ x වර්ගය වෙනවා. 8x ඍණ x වර්ගය. හරි. ඊට පස්සේ සර් සමචතුරස්‍රයේ වර්ගඵලය හොයා ගන්නවා. සමචතුරස්‍රයේ වර්ගඵලය. සමචතුරස්‍රයේ වර්ගඵලය හොයද්දී සර් අපිට පයිතගරස් සම්බන්ධය දාන්න වෙනවා. එහෙනම් ඊට ඉස්සෙල්ලා අපි AB හොයාගමු නේද? සර් AB වර්ගය තමයි ආවොත් තමයි ගාන හදන්න ලේසි. ඒකනේ දැන් සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ AB ගේ වර්ගය. ඔව් සර්. සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ AB වර්ගයනේ. ඔව්. එහෙනම් අමුතුවෙන් ආයි AB හොයලා වර්ග කරන්න ඕනේ ඔව් සර්. නේ. ඔව්. අන්න පයිතකට සම්බන්ධය තේනවනේ. ඔව්. ඒ කියන්නේ AE වර්ගය එකතු කිරීම B වර්ගය. වර්ගය. ඔව්. ඕන අපි මෙතන ලියමු නේ ගන්න බව පෙන්නමු. පයිතගරස් සම්බන්ධයට අනුව. right. AE කියන්නේ 2x වර්ගය. x ගේ වර්ගය. කොහොමද ලිව්වේ? නෑ සර් වරහන් ඇතුලේ. ඔව් ළමයි කලබල වෙලා ඔහොම කරනවා. සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය. ඊට පස්සේ 8 අඩු කිරීම x ගේ වර්ගය. වර්ගය. මෙතන එතකොට සර් 4x වර්ගය ධන 64 ඍණ 16 ධන x වර්ගය. 16x ධන x වර්ගයනේ. ඔව් සර්. එතකොට x එතකොට වර්ගයේ මුලට ගමු අපි. ඔව්. 5x වර්ගය 5x වර්ගය. ඔව්. ඍණ 16x ධන 64. ඔව් සර්. එතකොට සර් මෙතන දීලා තියෙනවා ඉතිරි කොටසේ වර්ගඵලය 70යි කියලා. ඔව්. එතකොට සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරන්න ඕන. ඉතිරි කොටසේ වර්ගඵලය. ඉතිරි කොටසේ වර්ගඵලය එන්නේ 5x වර්ගයේ ඍණ 16x ධන 64යි අඩු කරනවා අපි 8x ඍණ x වර්ගය. ඔව් සර්. එතකොට මෙතන එනවා 5x වර්ගයේ ඍණ 16x ධන 64. එතකොට මෙතන ඍණ 8x ධන x වර්ගය. කීයද එන්නේ එතකොට? 6x වර්ගයේ ඍණ 24යි. එතකොට සර් දැන් එහා පැත්ත 70ට සමාන කරගෙන තියෙන නිසා 6 එහා පැත්තට දානවා. ඔතන සර් 6ෙන් බෙදන්න ඕන. දැන් මෙතන 6ෙන් බෙදන්න බෑ නේද? මෙතන බෙදන්න බෑ. මෙයා ප්‍රකාශනය යන්නේ. ඔව් සර්. මෙයා ප්‍රකාශනයක් ඉන්න පොදු සාධකයක් 6 ගන්න පුළුවන්. බෙදන්න බෑ. බෙදන්න පුළුවන් වෙන්නේ සමීකරණයක් තුළ. පොදු සාධකයක් ගන්නවා අපි x වර්ගයේ ඍණ 4x ධන 8 කියලා. නෑ. 64 නේ මෙතන තියෙන්නේ. මෙතන 6ක් ගන්න බෑ නේද? 64 6ෙන් බෙදෙන්නේ නෑනේ. හරිනේ ඍණ 8x ධන x වර්ගය. අපි ඔහොම තියාගමු ඔබ. හරි සර්. ඔහොම තියාගන්න. ඔව්. දැන් අපි සමාන කරමු. ඔව්. ඒ නිසා 6x වර්ගය ඍණ 24x ධන 64 සමාන කරනවා කීයටද? 70ට. සර් එතන ඍණ 6යි එන්නේ.
5x වර්ගය ඍණ 16x ධන 64න් ඍණ 8x ධන 1 අඩු කරාට පස්සේ 6x වර්ගය ඍණ 24x ධන 6. ඔයා කියන්නේ මෙතන ධන 6 කියලා දෙන්නේ. ඔව් සර් මට ඇවිල්ලා තියෙන්නේ 8 වර්ගය 64යි. ඍණ 6. එතකොට 70න් එහා පැත්තට ගෙනිච්චට පස්සේ හරි හරි ඔයා මේ මෙතන දැන් මෙතනට ආවනේ. ඔව් මෙතනට ආවා. දැන් අපි දැන් 64 එහා පැත්තට ගමු. ඔන්න බලන්න. 64 දී අපේ වර්ග සමීකරණය පෙන්නන්නනේ තියෙන්නේ. අපි ඔව් දැන් සර් පෙන්නන්නනේ තියෙන්නේ කීයද පෙන්නන්න තියෙන්නේ. x වර්ගයේ ඍණ 4x ඍණ 1. අපි යමු ඉස්සරහට ඔන්න බලන්න. 6x වර්ගයේ ඍණ 24x ධන 64. දැන් මෙතන 70 දෙපැත්තම අපි අඩු කරනවා. කොහොමද? 70ට 70 ඉවත් වෙනවා. එතකොට එනවා 6x වර්ගයේ ඍණ 24x ඍණ 6 සමානයි 0යි. බිඳුවයි. දැන් 6න් බෙදන්න. මෙතන බෙදන්න පුළුවන් නුවන් මේ සමීකරණයන්. ඔව් සර් ඔව්. එතකොට මෙතන බෙදන්න බෑ. මෙයා ප්‍රකාශනයක්. එතකොට අපිට මෙතන සාධක වෙක් කරන්න. එතකොට x වර්ගයේ ඍණ 6 වරක් 4 ඍණ 1 සමානයි 0 මයි බිඳුවක්. ඔන්න ඔහම එන්නේ නේ. හරි. එතනට ආවා. ඊළඟට අපිට ඊට කියන්න ඔව් විසඳන්න තියෙන්නේ නේ. ඔව් සර් අපි මෙතනට වෙනකන් ලකුණු ටික ඉස්සෙල්ලා දාගෙන යමු. නැත්තම් මේ ඉදමදි මේ මට ඒක දෙහතක මකන්න පුළුවන්. ලකුණු වෙන්නේ මෙහෙමයි. පුතා අර ගත්ත ත්‍රිකෝණේ වර්ගඵලයේ තියෙනවනේ. එතනට ලකුණු දෙකක් එනවා. මෙතනට 1යි මෙතනට 1යි ලකුණු 2යි. ඊළඟට පයිතකර සම්බන්ධය අරගෙන මෙතනට එකක් එනවා. වරහන් ඉවත් කරලා ගන්න එකට එකක් එනවා. සමීකරණය සමාන කරනවට ලකුණු දෙකක් තියෙනවා. 6x වර්ගයේ 24යි එතනට එකක් තියෙනවා. මෙතනට එකක් තියෙනවා. දැනට එනවා ලකුණු එතකොට 1යි 2යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් ඇවිල්ලා දැනට නේද? 1යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් නෑ. එකක් අඩු වෙනවා කොහේ හරි. මෙන්න මෙතන එකක් අඩු වෙනවා. මේ දෙකෙන් එකක් දෙන්න. මෙන්න මෙයා වයින් කරන්න එකයි. right. දැන් මේ හරිය අපි පොඩ්ඩක් මකමු නේද? දරුවනි එතකොට එනවා x වර්ගය ඍණ 4x ඍණ 1 සමානයි 0යි. දැන් මොකද කරන්නේ නුවන්වි? සර් ඍණ 1 එහා පැත්තට ගෙනියනවා. ඒ කියන්නේ වා වර්ග පූර්ණය කරන්න හදන්නේ නේ. ඔව් ධන 1 වෙනවා. ඊට පස්සේ සර් ඍණ 4x දෙකෙන් බෙදලා ඒකේ වර්ගය එතකොට x වර්ගය ඍණ 4x ධන 4 දෙපැත්තටම එකතු කරනවා. පූර්ණ වර්ගයක් වෙන්න එකතු කළ යුතු නියතය හොයනවා. 4 දෙකෙන් බෙදුවා. යාගේ ධන ඍණ ප්‍රශ්නයක් නැහැ. 4 දෙකෙන් බෙදලා වර්ග කරා. 4 දෙකෙන් බෙදලා එන උත්තරේ වර්ග කරා. ඒ කියන්නේ 4යි. එයාව දෙපැත්තටම එකතු කරන්න ඕන සමීකරණයක් ඒක. දැන් මෙයාගේ පූර්ණ වර්ගය කීයද? x ඍණ ඍණ 2 වර්ගය. x ඍණ 2 වර්ගය සමානයි 5යි. එතකොට x ඍණ 2 කියන්නේ ධන හෝ ඍණ වර්ගමූල 5යි. 5. ඔව් අපිට වර්ගමූල 5 යගේ දීලා තියෙනවා. එතකොට එනවා x ඍණ 2 සමානයි ඔව් අපි මෙහෙම ගමු. x උත්ත කරගමු දැන්. x සමානයි මේ දෙක එනවා ධන හෝ ඍණ වර්ගමූල 5. ඔය විදිහට ඊට පස්සේ x සමානයි 2 ධන 2.24 හෝ
දෙක ඍණ 2.24. කීයද පුතා මේක එකතු කරාම ආවේ? x සමාන 4.24 හෝ මෙතන බිංදුව ඍණ 0.24. දැන් මොකද කියන්නේ? x සඳහා ඍණාගයක් ලැබිය නොහැකි බැවින් x x සමාන යනු මිනුමකි. මිනුමකි එය ඍණ විය නොහැක. ඍණ විය නොහැක. එම නිසා x සමානයි 4.24 ආසන්න පූර්ණ සංඛ්‍යාවට නෙවෙයි යහන්නේ නේ 4.24 වේ. ඔච්චරයි. තව අපිට ඒකට ලකුණු කීයක් ඉතිරි වෙනවද? ඉතිරි වෙනවා 1 2 3යි නේ. 7ක් ආව නේද ලකුණු? දැන් 6ක් තියෙනවා. 4ක් තියෙනවද? පොඩ්ඩක් ගණන් කරලා බලන්න. 4ක් එකතු වෙනවට එක ලකුණක් දෙන්න ඕන. මේ 4 හඳුනගෙන දෙපැත්තට එකතු කරනවා. කොහොමත් 4.24ට එක ලකුණක් දෙන්න ඕන. ඊළඟට මෙන්න මේ මූල පහ මෙන්න මේ පීවරට එක ලකුණක් දෙන්න ඕන. ලකුණු 3ක වෙද මම හිතන්නේ තියෙන්නේ නේ. ඒ අනුව සමස්තය 6 වෙනි ගානට ලකුණු 10න් කීයද කියලා දාන්න. 6 වෙනි ගානට 10න් කීයද කියලා දාන්න. ඔව්. අපි ඒ කොටස තමයි ආවරණය කරේ. අද මම පොඩ්ඩක් මෙතනින් නවත්තනවා. පුංචි හේතුවක් තියෙන්නේ හෙට ඉස්කෝලේට අරන් යන්න ඕන ප්‍රශ්න පත්‍ර ටිකක් තියෙන පුතා මට බලන්න බැරි වෙච්ච. මේකේ B කොටසත් ඔයගොල්ලෝ කරලා ඇති. ඒකත් අපි සාකච්ඡා කරමු. ඒ අතර දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර කට්ටල් 3ක් අපි දැන් ඊළඟ අදියරට තියෙන්නේ. මේක 2019 සම්මන්ත්‍රණ ප්‍රශ්න පත්‍රෙත් ඔයගොල්ලන්ට එකතු කරලා තියෙනවා. ඒක පුළුවන් මට්ටමින් ලබන සතියේ දවස්වල ගන්න බලන්න. මම දාලා තියෙන නෝටිස් එක. ඊට පස්සේ මේ ප්‍රශ්න පත්‍ර කට්ටල ටික කරගෙන යමු. දැන් ඕගොල්ලෝ එතකොට ප්‍රශ්න පත්‍ර කට්ටල දැන් කීයක් ආවද? 2000 මූලාකෘති ප්‍රශ්න පත්‍රය කරා 2016 17 18 20 19 මේකට දාලා තියෙනවා. එතකොට 1 2 3 4 5 මූලාකෘති ප්‍රශ්න පත්‍රෙත් එක්ක පහක් අපි ආවරණය කරා. ඊට මේ ටික කරනකොට දැන් හොඳ අත්දැකීමක් ලැබෙයි. තව ඉස්සරහට තමයි හොඳ ගැටලු ටිකක් එන්නේ. තාම දැන් මේ මෙතනින් ඕගලන්ට ගන්න පුළුවන් ආදර්ශය තමයි ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය කොයි වගේද කියලා. ඊට පස්සේ අපි සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ටික කරනකොට තවත් අවබෝධ වෙයි. ඊට පස්සේ අනුමාන ප්‍රශ්න පත්‍ර කරනකොට Tamanට ඊට පස්සේ හොඳ පන්නරයක් ලැබෙන උමනාවෙන් කරනකොට. හරි උමනාවෙන් කරන්න ඕන අනිවාර්යයෙන්. ගිය සතියේ රෙකෝඩින් එක මම දානවා. මම අමතක වුණා. දැන් මේ රෙකෝඩ් වෙලා ඇති. මම පන්ති ඉවර වෙච්ච එක මම දාන්න. මේකේ ෆස්ට් පේපර් එක. ඊළඟට ඔයගොල්ලන්ට ජනවාරි මාසයේ මම පන්තියට ගෙන්නලා පේපර් එකක් දෙන්නත් සූදානම් කරලා තියෙනවා. අනිවාර්යෙන් ඔයගොල්ලන්ව වාර විභාගයක් විදිහට මේ පන්ති කාමරයට ගෙන්නලා දුරස්ථභාවයේ තියලා පේපර් එකක් කරන්න ඔබට අවස්ථාව දෙනවා. එතකොට ඔබට හොඳ ලකුණකට යන්න පුළුවන් වෙන්න ඕන ඒකේ. ඒක මම පෞද්ගලිකව බලලා දෙන්නවා. ඒක මම ෆස්ට් පේපර් එකකට නෙවෙයි ගෙන්නන්නේ පැය 3ක ප්‍රශ්න පත්‍රයේ සෙකන්ඩ් පේපර් එකට ගෙන්නන්නේ. හරි. සෙකන්ඩ් පේපර් එකට ගෙන්නන්නේ ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ජනවාරි අන්තිම සතියේ සති අන්තයේ සෙනසුරාදා හෝ ඉරිදා ওই දෙකෙන් එකක් මම වෙලාව දෙන්නම්. ඔබ දැනටම සූදානම් වෙන්න අනිවාර්යෙන්ම පැය 3ක ප්‍රශ්න පත්‍රයකට ඔබ ගෙන්නනවා. ගෙන්නලා ඊට පස්සේ ඒක මම බලලා අපි තක්සේරුවක් ගමු හොඳ. ඒ වෙනකොට ඔයගලන්ට හොඳට අවබෝධයක් තියෙයි. ඒ කියන්නේ දැන් මේ කරපු දේවල් එක. හරි. එවනම් අද අපි මෙතනින් අවසන් කරමු දරුවනි. ඒකමාරක් ගත කරා ප්‍රශ්න 6ක් සාකච්ඡා කරේ. ඉදිරි ටික අපි කතා කරමු ඉස්සරහට. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන්.